සාදු සාදු සාදු. පින්වත් කාව්‍ය විශාරද දෙහිවල ශ්‍රී මේධංකර විහාරාධිපති FM දෙරණ ලක්හඬ ගුවන්විදුලියේ සවස බෝධි පූජාවේ අනුශාසක ශ්‍රී ලංකා යෝධ හමුදාවේ ආගමික උපදේශක අවසරයි නම් කියන්නට පින්වත් දීගල පියදස්සේ ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන අද දවසේ මේ ශ්‍රී මේධංකර විහාර පරිශ්‍රයේ අද දවසේ පවත්වන සන්ධ්‍යා භාගයේ ආශිර්වාද ධර්ම දේශනාව පූජාව සඳහා තමයි ඔබ සියලු දෙනා මේ ස්ථානට ඒකාත්මික වෙලා තිබෙන්නේ. විචිත්‍ර ධර්ම කතික අවසරයි නම කියන්නට උඩුවේ ධම්මාලෝක පින්වත් ස්වාමින් වහන්සේ පාද නමස්කාරයෙන් යුතුව අපි හැමදෙනාම සාදු නාදයකින් මේ අවස්ථාවට පිළිගනිමු. DGP සඳරුවන් මහතා, සුරංගි ජයසේකර මහත්මිය, ප්‍රේමරත්න මහතා, ඒ වගේම සංජය කුමාරනායක මහතා, ඒ වගේම තමයි ජාතිය අවදි කරන්නට ජාතියකට ආලෝකයේ සැපයූ ඒ පින්වත් දීගල පියදස්සේ ස්වාමීන් වහන්සේ මෙලොවට ජනිත කළා වූ ඒ පින්වත් මාතාවට එම නැත්නම් ස්වාමීන් වහන්සේගේ පින්වත් මෑණියන්ට අපි ආරාධනා කරනවා ඔය පින්වර සුරතෙන් මේ පහන් ආලෝක දල්වන්න මේ ස්ථානට පැමිණෙන්න කියලා අපි තාමත් ආදරයෙන් ආරාධනා කර සිටිනවා. දල්වන්නා වූ පහන්සිලේ ආලෝකයෙන් අඳුර දුරවන්නාසේ සියලුම දෙනාගේ සිත් සතන් වල තිබෙන මෝහාන්ධකාරය දුර වේවා. ආලෝකයේ පැතිරී යන අනන්ත වට විකාවසේම සියලුම දෙනාගේ ජීවිත ආලෝකයෙන් ආලෝකයටපත් වේවා. අපගේ ජීවිතවල ඇති ඉදිරි බලාපොරොත්තු අනන්ත අපරිමාණ තෙරුවන්ගේ ගුණ බල මහිමයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මගේ රට හෙට දිනේ සුවපත්හයි රටක් බවට පත් වේවා. මේ පවතින ලෙඩ රෝග වසංගත ආදී සියල්ලක්ම දුර වේවා. සෑම දිනකටම ජීවත් වෙන්නට පුළුවන් වඩා සුවදායී පරිසරයක් මේ ආලෝකය අනුභවයේ මගේ රට තුල මගේ ලෝක තුල පවතිවා. මේ ආලෝකය විසිරී යන්නාසේ පින්වත් දීගල පියදස්සේ ස්වාමීන් වහන්සේගේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයටපත් වේවා. ජාතියක් ප්‍රමුඛල ජාතියක් ආලෝකයටපත් කර අවතෙල් පහන් පූජාවෙන් මාතෘ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සැලසේවා, දිගාසිරි සැලසේවා. ධර්මාසනාරූඪ අපි හැමෝම බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරන මේ නම කියන්නට අවසරයි පින්වත් උඩුවේ ධම්මාලෝක අපේ මන්ත්‍රණ වහන්සේ ඒ වගේම කවදාවත් කරන සෑම කටයුත්තකදී මේ පින්කම් වලට වැඩම කරන ඓතිහාසික හැදල පුරාණ රාජමහා විහාරාධිවාසී අපේ මන්ත්‍රණ වහන්සේ ප්‍රමුඛ මේ ආශ්‍රමය ප්‍රභාව සම්පන්න වූ පින්කම් සඳහා සම්බන්ධ වෙන කාර්මික පිළිවෙත අද දවසට ඒ දින මාගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ උතුම් පින්කම් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අද රාත්‍රියේ ඔබට ආශිර්වාදයේ සලසා දීමට වගේම මේ ඉදිරි ආගමික කටයුතු මැනවින් සිදු කරගෙන යන අපට නිරන්තරයෙන් ආශිර්වාද සිදු කරන ඔබ හැම දිනකටම බුද්ධහතේ රත්නත්‍රයේ ආශිර්වාදයේ සලසා දීම සඳහා අප මේ පින්කම් ආශිර්වාද පූජාව සමිත ධර්මානුශාසනාව
සිද්ධ කරන්නට අපේ උඩේ ධර්මාලෝක හාමුදුරන් වහන්සේට මා දැන් දින 3-4කට පෙර දුරකථනයෙන් කතා කළේ. මා කළ ආරාධනාව ඉතාමත්ම නිහතමානීව බාරගෙන විහාරස්ථානයේ ධර්මයේ දුරකථනයෙන් කළ ආරාධනාව නිහතමානීව බාරගෙන මේ පින්කමට අද දවසේ වැඩම කිරීම පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේට ප්‍රථමයෙන් ආශිර්වාදාත්මක ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරන්න. අපි ගොඩාක් කාලයක 1995 පැවිදි ජීවිතයට ඇතුළත් වී 1995 වර්ෂයේ අප මේ විහාරස්ථානයේ කුඩා කාලේ වැඩම කළේ. ඒ කාලේ මතකයි අපි අපවත් වේ වදාළ තිත්තගල්ලේ පඤ්ඤාසාරනායක හාමුදුරන් වහන්සේ වැඩ සිටි සමයේ අපේ උඩුවේ ධම්මාලෝක හාමුදුරන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේට ආශිර්වාද සිදු කරන්නට බෝධි වහන්සේ අභියස බෝධි පූජාව සිදු කළා. පරණාවාසෙ මෙතන තියෙන දවස්. ඉතින් ඊට පස්සේ තවත් එක් වතාවක් වැඩම කළා. ඉන් අනතුරු වසර ගණනාවකට පස්සේ මේ කුංචි පුදබිම වෙත අපේ උඩුවේ ධම්මාලෝක මිනිවත් හාමුදුරන් වහන්සේගේ වැඩම වීමම මට විශාල ආශිර්වාදයක්. එදා සිට මෙදා දක්වාම අපේ යම් අඩුපාඩු තිබුණොත් ඒක බොහෝම කාර්මිකව කියලා දෙන පුතේ කියලා ආදරෙන් තාත්තා කෙනෙක් වගේ අපිට ආමන්ත්‍රණය කරමින් ඉදිරි ගමන මේ විදියට වැඩ කරන්නට ශාසනයේ දියුණුවට කොහොමද කටයුතු කර යුතු වන්නේ හැම දෙයක් පිළිබඳව නිරන්තරයෙන් අපට උන්වහන්සේගේ අවවාදන ශාසනා ලැබෙනවා. ඒ නිසා මේ අනුශාසනා කරන කාලේ නෙමෙයි අද විශේෂයෙන්ම මේ සන්ධ්‍යාභාගයේ පවත්වන පින්කම සඳහා සියලු කටයුතු මේ මලින් ඒ වගේම ලෝතුරා සම්බුදුන් වෙනුවෙන් සිදු කරන පින්කම සඳහා ආශිර්වාදය අප වෙත ලබා දෙන්නට සුරංග සැලුන් සුරංග ආයතනයේ අපේ සුරංග ආකාශ මහත්මයා ඇතුළු ඒ ආදරණීය දෙමව්පියෝ දෙපළ ඔහුට හිතවත් යහළු ඉහිරියන් ඥාතීන් හිතවතුන් සහෝදර සහෝදරියන් ඇතුළු හැමදෙනාම අද පින්කමට සම්බන්ධ වෙනවා. මම සුරංග ආකාශට මේ වෙලාවේ ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරනවා. දිසේ අපට සුරංග හඳුන්වලා දුන්නේ අපේ වැල්ලවත්තේ නිමල් මහත්මයා. මෙම මහත්මයා ඒ දෙපළට මම මේ වෙලාවේ පින් සිතින් යුතුව සිහිපත් කළ යුතුයි පොත වේදිතේ. ඒ නිසා කාලේ බොහෝ ගත වන නිසාම මේ පින්කම වෙනුවෙන් ඊ රාත්‍රියේ ඉඳලා මේ මනස සැලසෙල් ආදී සියල්ල සිද්ධ කරන්නට වෙහි සමාන්සන හැමදෙනාම හැමදාම සෙනසුරාදා පන්සලට ඇවිත් මේ කටයුතු වෙනුවෙන් උදව් කරන වැඩිහිටි ඒ වගේම තරුණ දෝල පුතාල ඇතුළු හැමදෙනාටම මම ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. දැන් ධර්ම දේශනාවට ආරාධනාව සිදු කිරීමයි කළ යුතු තිබෙන්නේ. අපේ මේ පින්කම වෙනුවෙන් ප්‍රතිපදායකත්වයේ දරන සුරංග ආකාශ මහත්මයා විසින් අපේ හාමුදුරන් වහන්සේට දැන් ප්‍රති පිළිගන්වා ආරාධනාව සිදු කරන්න තියෙනවා. මෙතන සිට ධර්මානුශාසනාව නිමවන තුරු හැමෝම රැඳී සිටින පින්කමට බාධාවක් වන අයුරින් වැඩ කරන්න එපා. කිසි දුරකට දාලා තමන්ගේ ළඟම තියාගන්න. මතක් කරමින් පින්කමට සම්බන්ධ වන පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්ථානාධිපති අපේ මල්ලිකාරච්චි මහත්මයා සියලු නිලධාරීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විං කමාන්ඩර් දිසානායක රත්නමගේ අධීක්ෂණය යටතේ සහභාගී වන සියලු නිලධාරීන් ප්‍රමුඛ කවදත් මේ පින්කමට සම්බන්ධ වෙන ඔබ හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේ සත්‍යානුභව බලයෙන් ඓතිහාසික සෙන්කඩකල පුරවරයේ ජීවමාන වැඩ සිටින දළදා කාන්තුරන්ගේ පිහිටෙන් අනුරපුර මහමෙවුනාවේ රෝහිත විද්‍යාශ්‍රී ජයශ්‍රී මහා පූහාන්තුරන්ගේ රන් කඳේ අනුවසින් මේ පැතිරී යන වසංගත රෝග පීඩාවන් අප මාතෘ භූමියේ ඉක්මනින් තුරන්වී ඔබට අපට රටට සැමට සියලු යහපත ආරක්ෂාව ශාන්තිය සුවය සැලසෙත්වා. ධර්මානුශාසනාව සඳහා කළ ආරාධනාව නිහතමානීව පිළිඅරගෙන වැඩම කළ අපේ පින්වත් නම කියන්නට අවසරයි යලි කුඩේ ධම්මාලෝක හාමුදුරන් වහන්සේ ඇතුළු හඳල විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා
සංඝයා වහන්සේට ඔබ අප හැම දෙනාටම ආශිර්වාදයක් පිණිස මේ රැස් කරගන්න පින හේතු වාසනා වේවා කියලා සිහිපත් කරමින් දැන් ධර්ම දේශනාවට සූදානම් වෙනවා. හොඳයි. බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමි. নমස්කාර වේවා යන අදහස ඇති කරගෙන සෑම දිනම নমස්කාරය තුමරක් කියලා නමෝ තස්ස භගවතු අනන්ත ගුණයෙන් හා ඥානයෙන් බබලන විතරාගී අසමසම මහෝත්තම ලෞතුරා බුදු අමාමේනියන් වහන්සේට මාගේ ගෞරවය මාගේ নমස්කාරය වේවා යන අදහස ඇති කරගෙන අපි කවුරුත් එක්ක නව අරහාදී බුදු ගුණ සජ්ජායනා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සාදු සාදු. අපි දෙවියන්ට ආරාධනා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාති. අති ගෞරවනීය මහා සංඝයා වහන්සේගෙන් අවසරයි කාරුණික පින්වත්නි, මේ වෙලාවේ මං හිතන්නේ දීර්ඝ ධර්ම දේශනාවක් පවත්වන එක සුදුසු නෑ. ඒ නිසා දිග බණක් දේශනා කරන්නේ එහෙත් නොකියත් බෑ ගොඩක් කාලයක් ගෙවල් වලටම වෙලා අපි කිසියම් අසහනයකට අපහසුතාවයකට පත්වෙච්ච කාලයක්. ඉතින් ඒ නිසා බණ ටිකක් අහන එකේ ලොකු සැනසීමකුත් තමන්ගේ ජීවිතේට ඇති කරගන්න පුළුවන් අස්සසිල්ලක්. අද දීගල පියදස්සි හාමුදුරුවන් වහන්සේගේ උපන් දිනය. දීගල හාමුදුරුවෝ පුංචි හාමුදුරු කෙනෙක් හැටියට මම මේ ස්ථානයේදී දැක්කේ උන්වහන්සේ සිහිපත් කළා වගේ. පුංචි කාලේ උන්වහන්සේ කඩියෙක් වගේ. හරි කඩිසරයි, කාර්යක්ෂමයි. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට මට අමතකම වෙන්නේ නැත්තේ උන්වහන්සේ ඒ කාලේ ජංගම දුරකථන තිබුණේ නැහැ. පන්සලේ ටෙලිෆෝන් එකෙන් නිතරම මට කතා කරනවා. සමහරලාට මහ රැයටත් කතා කරනවා. සමහරලාට උදේ පාන්දරක් ගන්නවා, දවල්ටත් ගන්නවා. අරගෙන සැප සනීප විස්තර අහනවටත් වඩා උන්වහන්සේ කරන්නේ ෆෝන් එකෙන් කවි කියනවා. ඉතින් මං අන්න බොහොම හොඳයි පුතේ, බොහොම හොඳයි කියලා මං හැමතිස්සෙම අගය කරනවා. මොකද මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. 1983 විතර 83 අවුරුද්දේ මට ඉස්සෙල්ලම හම්බ වුණා
බෝධිසත්ව ගුණෝපේත පානදුරේ අරිය ධම්ම හාමුදුරුවෝ. මේ තරුණ ගොඩක් අයට දන්නේ හැබැයි උන්වහන්සේ තමයි අපේ රටේ 1970 ගණන් වල අවසාන භාගෙත් 80 ගණන් වලත් අපේ රට පුදුම ආගමික පෙරලියක් ඇති කරපු වටිනාම බෝධිසත්ව ගුණ ඇති හාමුදුරුවෝ. උන්වහන්සේ යම් තැනකට වඩිනවා කියලා ආරංචි වුණාම දසදහස් ගණන් ලක්ෂ ගණන් ජනකාය එක තැනකට එකතු වෙනවා. උන්වහන්සේ කොච්චර අපිට සමීප වුණාද කියනවා නම් අපි දන්නවා බෝධි පූජාව අපේ ජීවිතයට සමීප වුණේ අරිය ධම්ම හාමුදුරුවෝ නිසා. පානදුරේ අරිය ධම්ම මා හිමිපාණන් වහන්සේ අපිට දායාද කරපු බුද්ධ වන්දනා දැන් අපි දන්නවා රන්වන් පාටින් දලුලන බෝධි දෑත නළලෙ බැඳ වැඳුම් ලබන්නේ ඊළඟට ගෙයක් පාසා ඉවසිලි වේවා කරදරමයි ජීවිතයක හැමදාම ඊළඟට নমස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි මේ විදිහට ගොඩාක් අපේ ජීවිතයට අපේ සංස්කෘතියට උන්වහන්සේ ගොඩක් කවි එකතු කළා. ඉතින් උන්වහන්සේගේ බෝධි පූජා පින්කමකට මං ගිහිල්ලා 83 අවුරුද්දේ මම පූජාව ඉවරුණාට පස්සේ කිව්වා ළඟට ගිහිල්ලා මමත් හරි ආසයි කැමති කවි කියන්න කියලා සුසුමක් හෙළුවා. එතකොට උන්වහන්සේ මගේ පිටට ගහලා මාව බදාගෙන කිව්වා කවි කියන්න කැමති නම් බුද්ධ වන්දනාවට කැමති නම් ඉතින් හොඳයිනේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. එතකොට උන්වහන්සේ කිව්වා මං කිව්වා උන්වහන්සේට මට හාමුදුරුවන්ට වගේ ලස්සන කටහඬක් නැහැ. මට කවි කියන්න කටහඬක් නැහැ. කියලා මම බොහොම දුකෙන් බොහොම හැඟීමෙන් මම ඒක කිව්වේ 83. ඒ ගමන උන්වහන්සේ නැවත මාව තදින් අල්ලගෙන උන්වහන්සේ කිව්වා පොඩි හාමුදුරුවෝ එහෙම හඬක් අවශ්‍ය නැහැ අවශ්‍ය කරන්නේ හිත තිබුණොත් කැමැත්ත තියනවා නම් කැපවීම තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියලා මාව විනාඩියක් විතර වැළඳගෙන අල්ලගෙන හිටියා. මට ඒක මගේ ජීවිතේ මං හිතනවා සුවිශාල හැරවීමකට හේතුවක් වුණා. ඒ වෙනකොට සෙල්ලක්කාරව හිටපු ඒ වෙනකොට වැඩි බරක් පතලක් ශාසනය ගැන තිබිච්ච නැති බොහොම ගැටවර වයසේ හිටියේ මම මගේ ජීවිතේ වෙනස් වීම ආරම්භ වුණේ එතනින්. ඉතින් මට අපේ දීගල හාමුදුරුවෝ කතා කරන හැම වෙලාවකම අරිය ධම්ම හාමුදුරුවෝ මතක් වුණා. එකක් තමයි උන්වහන්සේ මාව අගය කරපු නිසා මට උපදෙස් දීපු නිසා මං තුල ශ්‍රද්ධාව පිහිටවාගෙන කටයුතු කරන්න පුළුවන් වුණා. හැබැයි දීගල හාමුදුරුවෝ ගැන මං පුංචි කාලේ දැක්කා උන්වහන්සේට තිබුණ මහා පුණ්‍යවන්ත කටහඬක්. ඒක උන්වහන්සේ සංසාරෙම්ම ගෙනාපු දෙයක්. ඒක උන්වහන්සේට ආදරණීය මව්පියවරුම දායාද කරපු හඬක්. ඉතින් ඒ නිසා උන්වහන්සේ සමහර වෙලාවට රෑ දවල් නැතුව ඕනෑම වෙලාවක කතා කළාම සාමාන්‍යයෙන් මං කෙනෙක් කාරණාවක් නැතුව මට දුරකථන ඇමතුම් ගත්තාම මං කැමති නෑ. සමහර අයගෙන් මං ඈත් වෙලා තියෙනවා කෝල් කරන හින්දා. කරදර හින්දා. ඒක මං දන්නේ මගේ වරදක් වෙන්නේ නැති. හැබැයි නමුත් මං කවදාවත් දීගල හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කතා කරනකොට මං කිසිම විදිහකින් ඒක මට කරදරයක් කියලා දැනුනෙත් නෑ හිතුවෙත් නෑ. හැබැයි මං ලොකු පැහැදීමක් තිබුණා. ඒ කාලේ මාත් එකට ඉගෙනගත්ත හාමුදුරු නමකුත් මේ පන්සලේ වැඩ හිටියා. ඒ නිසා වැඩිපුරත් මේ පන්සලට ආවා. ඊටත් අමතරව මේ පන්සලේ නායක හාමුදුරුවෝ අපේ මේ සිවුරු පරම්පරා
ඔයත් දන්නවනේ ඒ අපේ සිවුරු පරම්පරාව එක පරම්පරාව. ඒ නිසා අපිට ලොකු සමීපකමකුත් තිබුණා. ඉතින් ඒ නිසා දීගල හාමුදුරුව ගැන මම මේ හිතන්නේ උන්වහන්සේ මහා පුණ්‍යවන්ත, උන්වහන්සේ මහා පුණ්‍ය බලයක් සංසාරෙන් එකතු කරගෙන ආපු බොහෝම වටිනා මේ ශාසනයට මහා භාග්‍යයක්. මහා භාග්‍යයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වංගීස හාමුදුරුවෝ කියලා හාමුදුරු නමක් හිටියා. වංගීස හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේව දැක්ක ගමන් කවියක් කියනවා. උන්වහන්සේ කවියක් කියනවා. ඉතින් ඒ නිසා ඇත්තටම එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පවා මේ වංගීස හාමුදුරුවන් කවි දේශනා කරනකොට ඒක හරි ප්‍රියතාවයෙන් ඇගීමෙන් යුතුව උන්වහන්සේ ශ්‍රවණය කළා. ඒ නිසා මං හිතනවා අපේ ශාසනයට ලැබිච්ච වංගීස හාමුදුරුවෝ වගේ බොහෝම වටිනා පින් ඇති හාමුදුරු නමක් අද වගේ දවසකදී ඉපදුනා. ඉතින් උන්වහන්සේගේ ලස්සන කටහඬ, උන්වහන්සේගේ මනස නිවෙන කටහඬ, උන්වහන්සේගේ කටහඬින් සොරයෙන් අපේ අපල උපද්‍රව බාධක දුරු වෙන සැබෑ හඬක් තියෙන හින්දා තමයි උන්වහන්සේට ගොඩාක් මේ තරුණාය, ගොඩාක් ওই කලාවට සම්බන්ධ ඇත්තෝ, ගොඩාක් නොඑක් විදිහේ විෂයන් වලට අදාළ බොහෝ දෙනෙක් හැමදාම උන්වහන්සේ ළඟ වැඩ හිටියා කියලා හිත අපි දන්නවා, ඉන්නවා කියලා දන්නවා. ඉතින් මං හිතනවා උන්වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ පුණ්‍ය බලය තේරුම් අරගෙන උන්වහන්සේව ඇසුරු කරන ඇත්තන්ට සැබෑ ලෙසම ඒක ආශිර්වාදයක් වෙනවා කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා කෘතවේදීත්වයෙන් යුතුව අද මේ පින්කමට අපේ හාමුදුරුවන් වහන්සේට, දීගල හාමුදුරුවන්ට වාසනාවන්ත උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අපි හැමදෙනාම පිරිසිදු සිතින් එක හිතින් අපි එකතු වුණේ. ඉතින් මම පොඩි ඊළඟ කාරණාවට යන්න ඉස්සෙල්ලා ඔය ඇත්තන්ට පොඩි සහනයක් ඇති කරගන්න දෙයක් කියන්නම්. ඔය මේ මුඛ ආවරණය දැන් එකතන වාඩි වෙලා ඉන්න නිසා අවශ්‍ය නම් පොඩ්ඩක් ඉවත් කරගත්තට වරදක් නැහැ. ඒක තමයි නියම ක්‍රමය. මොකද හේතුව එකතන වාඩි වෙලා ඉන්නකොට පිරිස කවුරුවත් ළඟට එන්නේ නැත්නම් තමන් මුඛ ආවරණය ඉවත් කරලා ඉන්න එක හොඳයි. හැබැයි ඒත් මූණ අල්ලන්න එපා. අතින් මුඛ ආවරණය විතරක් අල්ලලා ඉවත් කරලා ඉන්න. මොකද සාමාන්‍යයෙන් විද්‍යාත්මකව ගත්තහම ශරීරයට ඔක්සිජන් අවශ්‍යයි. අපි දන්නවා ඒ ඔක්සිජන් ප්‍රමාණය යම් ප්‍රමාණයකට බාධාවක් වෙනවා මුඛ ආවරණය තිබීම නිසා. හැබැයි නමුත් ඊට වඩා ආරක්ෂාවක් ලැබෙන හින්දායි අපි ඒක පළඳින්නේ. ඒ නිසා බණ අහන කාලය තුල යම් කෙනෙකුට ඒක පොඩ්ඩක් ඉවත් කරගෙන සැහැල්ලුවෙන් හිටියට වරදක් නැහැ. හැබැයි කවුරු හරි ළඟට එනවා නම් ඒක පළඳින්න, ඒ වගේම නැගිටිනවා නම් ඔය ඇත්ත එහාට මෙහාට යනවා නම් අනිවාර්යෙන් ඒක පළඳ ගන්න කියලා මතක් කරනවා. දැන් දෙවෙනි කාරණාව තමයි අපේ දීගල හාමුදුරුවන් වහන්සේ මේ සංසාරේ මහා පිනක් අරගෙන, පුණ්‍ය ශක්තියක් අරගෙන ලෞතුරා බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ හිටියේ වංගීස හාමුදුරුව වගේ බොහෝම වාසනා ශක්තිය, වාසනා ගුණයක් අරගෙන උන්වහන්සේ මේ සංසාරින් මේ මනුෂ්‍ය ලෝකෙට ආපු දවස අද දවස. දැන් ඉපදීම දුකක් වුණත් මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදීම සතුටක්. මොකද මේ සංසාරය ගත්තහම මේ සංසාරය තුල එක චක්‍රාවාටකයකට අයිති වෙනවා ලෝක 31ක්. 31ක් කියලා කියන්නේ උඩින්ම තියෙනවා බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා, 16ක් රූපාවචරයි, 4ක් අරූපාවචරයි. ඊළඟට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊළඟට මනුෂ්‍ය ලෝකයේ තියෙනවා. ඊළඟට මොකද්ද තියෙන්නේ? 4ක් තියෙන්නේ. 4 අපාය. ඔව්. එතකොට චක්‍රාවාටකයක් කියලා කියන්නේ මෙහෙම එකින් එකට තියෙන එක වාටකයක්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එවැනි චක්‍රාවාටක, එවැනි වාටකත් තියෙනවා. දැන් ඒක සටහන් වෙන වචන තැන් කීපයක් තියෙනවා.
දසසහස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී කියලා දසසහස්‍රයක් ලෝකවලට මේ චක්‍රාවාටකවලට ධර්මය ගියා කියලා. ඉතින් ඒ වගේ දසසහස්‍රයක් තියෙන මේ චක්‍රාවාටක අතර ඉහළින්ම තියෙනවා බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ භාවනා කරලා ධ්‍යාන ආදී උපදවාගත්ත මනස දියුණු කරගත්ත ඇත්තෝ. බ්‍රහ්ම ලෝකේ ඉන්න ඇත්තෝ හැමතිස්සෙම බොහොම සතුටෙන්ම සුවයෙන්ම සැහැල්ලුවෙන්ම ජීවත් වෙන පිරිසක්. ඒ ඇත්තෝ ළඟ බොහෝ අර දැන් අපි අම්මා තාත්තටත් උපමා කරනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා මේ බ්‍රහ්මියෝ ළඟ තියෙන ඒවා. ඉතින් ඒ වගේ බොහෝම සෞම්‍ය වූ පිරිසක් තමයි බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ. ඊළඟට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒ දිව්‍ය ලෝක 6 ඉපදෙන්නේ ගොඩාක් පින් කළාම. ගොඩාක් පින් තියනකොට මේ දිව්‍ය ලෝකවල ඉපදෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ ඉපදිච්ච ඇත්තෝ ඒ තමන්ගේ පින අහවර වෙනකොට ගෙවෙනකොට සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකවල අපි දන්නවා මේ ඒ ඇත්තෝ මරණයටපත් වෙන්නේ චුත වෙනවා. ඒ චුත වෙන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් ඒ චුත වෙන්න කිට්ටු වෙනකොට ඒ ඇත්තොන්ගේ දිව්‍ය විමානවල මල් පර වෙනවා. ශාරීරියේ දාඩිය දමනවා. දාඩිය දුර්ගන්ධය යම් ප්‍රමාණයකට හමනවා. කලකිරුණු ස්වභාවයක් ඇති වෙනවා. වෙනසක් ඇති වෙනවා. ඒ වෙනසක් ඇති වුනහම අනිත් අදායක දෙවිවරු ඒ ඇත්තගේ විමානෙට ඇවිදින් ප්‍රාර්ථනා කරනවලු ඔබ සුගතියෙම උපදීවා කියලා. මේ සුගතිය කියන්නේ මොකද්ද? මේ මනුෂ්‍ය ලෝකය. මනුෂ්‍ය ලෝකයේ තමයි සුගතිය කියලා කියන්නේ. දැන් මේ සුගතියේ ඉපදෙන එක ඊටාම ඉහළ උතුම් දෙයක් හැටියට තමයි දිව්‍ය ලෝකෙත් සලකන්නේ. ඇත්තටම අපට අපේ ජීවිතයේ අතහරතේ ගත්තහම අපි කවුරුවත් දිව්‍ය ලෝකේ යන්න ඕනේ නැහැ. දිව්‍ය ලෝකේ යන්න ඕනේ නැත්තේ ඇයි? දෙවියෝ විඳින සියලු සැප මෙතන තියෙනවා. දෙවියෝ විඳින සියලු සැප තියෙනවා. මෙතන තියෙන සැප විඳින්න තියෙද්දි තවත් තැනකට අපි යන්නේ මොකටද? ඒ නිසා අපිට දෙවියන් විඳින සැප සම්පත් විඳින්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපිට මේ සංසාරයේම සුවපත් කරන නිවන් සුවය විඳින්නත් පුළුවන්. නිවන් සුවය විඳින්න පුළුවන් නිවන් දැක්ක ඇත්තන්ට පමණයි. නිවන් දකින්න පුළුවන් මේ ජීවත් වෙලා ඉන්න ඇත්තන්ට පමණයි. මැරිච්ච අයට නිවන් යන්න බෑ. මැරිච්ච අය නිවන් යන්නේ නෑ. මැරිච්ච අය නිවන් යන්න නම් ආපහු නැවත ඉපදෙන්න ඕන. දැන් මේ කොයි පැත්තෙන් ගත්තත් පින්වතුනේ මේ මනුෂ්‍ය ලෝකයේ තමයි ඊටාම වටිනාම මේ සංසාර ලබන්න පුළුවන් ඉහළම ආත්ම භාවය. දැන් එතකොට අපේ දීගල පියදස්සි හාමුදුරුවන් වහන්සේ මේ සංසාරේ ඉහළම ඊටාම වටිනම ආත්ම භාවය ලබාගත් දවස උන්වහන්සේට අනුස්මරණීයයි. උන්වහන්සේගේ අම්මා තාත්තට අනුස්මරණීයයි. උන්වහන්සේගේ දායකකාරකාදී උන්වහන්සේ ඇසුරු කරන කාටත් අනුස්මරණීයයි. ඒ නිසා දීගල පීදස්සි හාමුදුරුවෝ වගේ ඊටා වටිනා පින් ඇති හාමුදුරුවන් වහන්සේ නමක් මේ ශාසනයට ලැබුණේ ඉපදිච්ච නිසා. ඒ නිසා අපි කාටත් මේ දිනය ගොඩාක් වැදගත් වෙනවා. ඒකට බලපාපු ප්‍රධානම කාරණාව මොකද්ද? පුණ්‍ය බලය, පින. දැන් උන්වහන්සේක දන්න නිසා තමයි උන්වහන්සේ ගෙනාපු පින ගෙවිලා ඉවර වෙන්න දෙන්නේ නැතිව නැවත නැවත පින් කරන්නේ. අපි දන්නවා පින් කියන්නේ හැමතිස්සෙම ගෙවෙන දෙයක්, අඩු වෙන දෙයක්. පින් කියන ඒවා අඩු වෙනවා. දැන් සමහර අය කියනවානේ ඔය පැන පැන පින් කරන්නේ පව් කරන අය අපිට එහෙම අවශ්‍ය නැහැ කියලා. හැබැයි පව් කරන එක හොඳ නැහැ. හැබැයි පව් නොකරනවා කියලා පින් නොකර ඉන්න එකත් හොඳ නැහැ. ඇයි ඒ?
දැන් මේ වාහනේ දුවනවා නම් වාහනේ දුවන්න තෙල් අඩු වෙනවා. අලුතෙන් තෙල් දාන්න ඕනේ. එතකොට අපි හිතමු උපමාවක් හැටියට අපේ ජීවිතයේ වාහනයක් කියලා. එතකොට තෙල් ටැංකිය නැමැති පුණ්‍ය බලය ඇති ඒක අඩු වෙනවා. එතකොට අපි දන්නේ දැන් කාගේ ටැංකි වල තියෙන තෙල් අඩු වෙලාද පින අඩු වෙලාද? ඇයි? දුවනවා වැඩිනේ. දුවනවා වැඩි කියන්නේ සැප සම්පත් විඳිනවා වැඩි. සැප සම්පත් විඳිනවා වැඩි නම් කල්පනාකාරී වෙන්න. වාහනේ මග යන හිටින්න පුළුවන්. තෙල් ගහන්න නැතුව. ඒක නිසා අපි හැමතිස්සෙම අපේ ජීවිතේ මේ පින කියලා කියන්නේ එකතු කළ යුතු දෙයක්. නැවත නැවත රැස් කළ යුතු දෙයක්. මේ පින නැවත නැවත රැස් කරගත්තේ නැත්නම් මේ පින ඉවර වෙලා ගියොත් එහෙම ඒක අපිට ඊට පස්සේ එන්නේ දුකක් බවට පත් වෙන. පින ඉවර වෙනකොට දුකක් වෙනවා. මොකද පිනේ ස්වභාවයම පින කියන්නෙම සැපතට කියන නාමයක්. සැප කියන එක තමයි පින කියන්නේ. ඒකම තමයි. ඒ නිසා ඔය ඇත්තෝ සැප විඳින්න කැමති නම් මේ කවුරුණත් මේ සංසාරේ ප්‍රතග්ජන මිනිස්සුયો හැටියට සැප විඳින්න කැමති. හැබැයි සැප විඳින්න කැමති අය හැමතිස්සෙම නැවත නැවත පින් කරන්න ඕනේ. පින තමයි අපි අරගෙන ආවෙත්. පින තමයි අපි අරගෙන යන්නේ. දැන් ඒකට තව හොඳ උදාහරණයක් මතක් වෙනවා. චුල්ල කම්ම විභංග සූත්‍රය. චුල්ල කම්ම විභංග සූත්‍රයේදී සටහන් වෙනවා තරුණයෙක්. ඔය ඇත්තෝ අහලක් තියෙනවා අර තෝදෙය්‍ය සිටුවරයාගේ පුතා සුභමානවක තෙමේ. මේ තරුණයා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? බුදුහාමුදුරුවනේ මේ ලෝකය මේ සමාජයේ දිහා බැලුවාම මට ගැටලුවක් තියෙනවා. සමහර අය ලස්සනයි, සමහර අය ලස්සන නැහැ. සමහර අය නිරෝගී, සමහර අය රෝගී. සමහර අය වැඩි කාලයක් ජීවත් වෙනවා, සමහර අය අඩු කාලයක් ජීවත් වෙනවා. සමහර අය උපතින්ම පොහොසත්, සමහර අය උපතින්ම දුප්පත්. මේ විදිහට වෙනසක් තියෙනවා. මේ ලෝකයේ දිහා බැලුවාම වෙනසක් තියෙනවා. දැන් මේ බ්‍රාහ්මණය කිව්වනේ මහා බ්‍රහ්මයා තමයි මේ ඔක්කොම හදන්නේ කියලා. එතකොට දැන් මේ තරුණයා ප්‍රශ්න කළේ ඇයි මහා බ්‍රහ්මයා තියෙන තරහා කෙනෙක් දුප්පත් කරන්න, ලෙඩ කරන්න? එහෙමනම් මහා බ්‍රහ්මයා කරන්නේ ලොකු වරදක්, පාපයක්. ඒක නිසා මේ සුභ කියන තරුණයා ඇහුවේ ඇයි මේ ලෝකෙ මිනිස්සු, මිනිස්සුયો, සත්වෝ වෙනස් වෙන්නේ? සැප විඳින අය සහ සැප නැති අය ඇයි ලෝකෙ ඉපදෙන්නේ කියලා ඇහුවහම බුදුහාමුදුරුවෝ එතෙන්දි දේශනා කළේ මොකද්ද? කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණා කම්මං සත්තේ විභජති. විභජති කියන්නේ බෙදනවා කියන එක. විභජනය කරනවා. එතකොට කර්මයේ විසින් තමයි මේ සමාජය, මේ ලෝකය, මේ අපි ඔක්කොම වෙන් කරලා තියෙන්නේ. එක එක විදිහට. එතකොට මේ කර්මය තමයි අපි දායාද කරගෙන අරගෙන යමිලා තියෙන්නේ. එකම පිළිසරණ වුණේ කර්මය. එකම ගැලවුම් කාර්යයා බවට පත් වුණේ කර්මය. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කර්ම බලය තුල තියෙන පුණ්‍ය බලය කියන එක තමයි සැප කියන පැත්තට හැමතිස්සෙම අපි යොමු කරන්නේ. එතකොට දැන් අපි මේ කතා කරන්නේ කවුරු ගැනද? අපේ දීගල පියදස්සි හාමුදුරුවන්ගේ සංසාරෙන් එකතු කරගෙන ආපු පින ගැන. සංසාරෙන් උන්වහන්සේ ලොකු පිනක් එකතු කරගෙන ඇවිදින් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ඉපදිච්ච දවසේ පටන් උන්වහන්සේට ඒ පුණ්‍ය බලය, ඒ පුණ්‍ය බලයෙන් ලැබිච්ච කටහඬ ඇතුළු උන්වහන්සේට ඒ වාසනාව පින ලැබුණා. දැන් මේ කුසල පුණ්‍ය ශක්තියට අමතරව අපට ඊළඟට උපකාර වෙන ඊළඟ ශක්තිය තමයි අම්මා තාත්තා. සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා අපිව ලෝකෙට බිහි කළේ නැත්නම්, අපේ අම්මලා තාත්තලා අපි කුසට ආවහම අපිව ආරක්ෂා කළේ නැත්තම්,
අපේ අම්මලා තාත්තලා අපිව හරියට අතපය සකස් කළේ නැත්තම්, අපේ අම්මලා තාත්තලා හරියට අපිව ඒ අවශ්‍ය කරන මුල් යුගයේදී පෝෂණය කළේ නැත්නම් අන්න එතනත් ලොකු ගැටලුවක් තියෙනවා. දැන් එතකොට දීගල පියදස්සි හාමුදුරුවන් වහන්සේගේ අම්මා තාත්තා ඒ යුතුයකම උන්වහන්සේට මේ ශාසනයට ලෝකයට මැනවින් ලබා දුන්නා. දැන් ඒ අමා මහ නිවන් සුවේ තරම් සුවේ විඳින වාසනාවන්ත පුණ්‍යවන්ත දීගල පියදස්සි හාමුදුරුවෝ වගේ මහා වටින බුදු පුතෙක්, පින් ඇති පුතෙක් ලෝකයට බිහි කරන්නට කටයුතු කරපු මේ අම්මා මේ දකුණු පසින් සිටිනවා. පින්වතුනි, අම්මගෙන් මං ඇහුවා කොහොමද අම්මා කොයි පළාතේද ජීවත් වෙන්නේ කියලා. එතකොට කිව්වා අනිත් අය නම් ඔක්කොම ගෙවල් වල ඉන්නේ, හැබැයි මම මගේ බුදු පුතා බලාගෙන ඉන්නවා. මේකනම් වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් මහත් උන්වහන්සේගේ පුණ්‍ය බලයක්. ඒක එක පැත්තකින් උන්වහන්සේ තවත් පිනක් ගෙනල්ලා තියෙනවා මේ විදිහට අම්මා කෙනෙක් ලබා ගන්න. පින්වතුනි, ඇත්තම කතාව කිව්වොත් මේ මනුෂ්‍ය ලෝකේ ඉපදිච්ච අපි හැම කෙනෙක්ම මේ අපේ මහතුරු දුරකථන පාවිච්චි කරන්න නැත්තු කරුණා කරලා ඒවා පාවිච්චි කරන්න එපා. මොකද එතකොට අනිත් අයට බාධාවක් වෙනවා. හොඳ හිතින් පිරිසුදු සිතින් මේ කාර්යයට සම්බන්ධ වෙන එක තමයි මම ගොඩාක් අගය කරන්නේ. ඉතින් අපි කතා කරගෙන ආවේ මේ අම්මා කොච්චර උන්වහන්සේට පිනක්ද, මේ අම්මාට පිනක්ද මම මේ කියන්න හැදුවේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ වටිනා හොඳ අම්මලා තාත්තලා ලැබෙන එකත් ලොකු පිනක්. හැම කෙනෙකුටම හොඳ අම්මා කෙනෙක් ලැබෙන්නේ නැහැ. හැම කෙනෙකුටම හොඳ තාත්තා කෙනෙක්ම ලැබෙන්නේ නැහැ. හැබැයි අම්මා හොඳ නැහැ කියලා, තාත්තා හොඳ නැහැ කියලා අයින් කරන්නත් බෑ. එහෙම කරන්නත් බෑ. දැන් මම මේ කතාව කියන්නේ එක පැත්තකින් ඔය ඇත්තන්ට උපේක්ෂාව පුරුදු කරගන්න. මොකටද? දැන් ඔබට හොඳ අම්මා කෙනෙක් ඉන්නවා නම් දීගල හාමුදුරුවන්ට වගේ ඔය ඇත්ත සතුටු වෙන්න. ඒ හොඳ අම්මාගේ හොඳ තාත්තගේ ගුණය දකිමින් තවත් ඔබ ගුණවන්ත වෙන්න. හැබැයි ඔබට ඉන්න අම්මා ගුණවන්ත නෑ කියලා හිතනවා නම්, දැන් බුදුහාමුදුරුවෝ එතෙන්දි දේශනා කරපු කාරණාවක් තියෙනවා. මේක හොඳට අහගන්න. සමහර අම්මලා ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි. සමහර අම්මලා තාත්තලා ඉන්නවා හරි දැඩි රාග, ద్వේෂ, මෝහ වලින් යුක්තයි. ඒ කියන්නේ ద్వේෂ සහගතයි. සමහර අය රාග සහිතයි. අතිශය රාගයේ කාටත් තියෙනවා, නමුත් අධික. සමහර අය ද්වේෂයේ සහිතයි, සමහර අය මෝහ සහිතයි. දැන් අපිට කාටවත් කියන්න බෑ අපේ අම්මා තාත්තා ඕවා සම්පූර්ණයෙන් නැති කරපු අය කියලා කියන්න බෑ. එහෙම අය ලැබෙන්නේ නැහැ. නමුත් හැබැයි කරුණාව, දයාව, මෛත්‍රිය, එහෙම නැත්නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා තියෙන අම්මා කෙනෙක් ලබා ගන්න පුළුවන් නම්, තාත්තා කෙනෙක් ලබා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. හැබැයි ඒ ගුණය අම්මා තාත්තා ළඟ නැත්තම් Tamanට තව වාසනාවක් තියෙනවා. මොකද්ද? ඔබට පුළුවන් අම්මා තාත්තා ළඟ, අම්මා තාත්තා තුල කරුණාව, දයාව, මෛත්‍රිය ගොඩනගන්න. එහෙම වුණොත් දැන් අර බුදුහාමුදුරුවෝ දේශනා කළා දින්නාහං භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච කියලා. ඒ කියන්නේ මේකෙන් පැහැදිලි කරන්නේ අපි අපේ ජීවිතේ ඇති තරමට ඕනෑවටත් වඩා අපි කාට හරි සැලකුවාම අපි කියනවා අම්මෝ මද දැන් ඕනෑවටත් වඩා කළේ කියලා කියනවනේ. හැබැයි
අපේ අම්මා තාත්තට අපි ඕනෑවටත් වඩා සැලකුවත් අපිට අම්මා තාත්තට තියෙන ණයෙන් නිදහස් වෙන්න බෑ. අපි ණයයි. ඒ ණයෙන් නිදහස් වෙනවා නම් ක්‍රමයක් තියෙනවා. ඔය ඇත්තන්ගේ අම්මා තාත්තට තියෙන ණයෙන් ඔය ඇත්තන් නිදහස් වෙන්න ඕන නම් ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමය? කරුණාව නැත්තම් කරුණාව ඇති කරන්න. දයාව මෛත්‍රිය නැත්තම් කරුණා දයා මෛත්‍රිය ඇති කරන්න. මිත්‍යා දෘෂ්ටික නම් සම්‍යක් දෘෂ්ටියටපත් කරන්න. කරුණා කියන්නේ ද්වේෂ සහගත නම් මෛත්‍රී සහගත අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බවට පත් කරන්න. ඉතින් ඒ විදිහට ඔය ඇත්තොන්ට තමන්ගේ අම්මා තාත්තා ගැන දුක් වෙන්න කනගාටු වෙන්න දෙයක් නැහැ. එහෙම අරම වෙනවා නම් ඒත් ඔබට එතන පොඩි අවස්ථාවක් තියෙනවා. ඒ අම්මා තාත්තට කල්යාණ මිතුරෙක් මිතුරියක් වෙලා ඒ අම්මා තාත්තව අපිට මේ සසරේ මේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන් වෙනවා නම් ඒක ලොකු වාසනාවක්. ඒ නිසා කවුරුවත් හිතන්න එපා කොයි වෙලාවකවත් අනේ අනිත් අයගේ අම්මලා තාත්තලා මෙහිමයි, අනේ දීගල හාමුදුරුවන්ගේ අම්මා හරිම කරුණාවන්තයි, හරිම හොඳයි, දරුවෝ කෙරෙහි තවමත් ශාසනයට තමන්ගේ දරුවව පූජා කරලත් තවමත් රැකලා දෙනවා බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. ඉතින් මේක මහා කරුණාවක් මේ අම්මාගේ. අනේ මට මෙහෙම අම්මා කෙනෙක් නැහැනේ, මට මෙහෙම තාත්තා කෙනෙක් නැහැනේ කියලා හිතන්න එපා. අර එහෙම නැත්තම් ඒ අම්මා තාත්තා තුලේ ගුණය ගොඩනගන්න අපිට උපකාර වෙන්න පුළුවන් නම් ඒකෙන් ඒක ඊට වඩා ලාභයක් එනවා. මොකද්ද? ඔබට ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ එහෙම වුණොත් පමණයි. ඉතින් ඒ නිසා මම ඒ ගැන මුලින් කිව්වේ මොකද හේතුව? නැත්තම් අනිත් අයට දුක හිතෙන්න පුළුවන්. අනේ මගේ අම්මා තාත්තා එහෙම නෑනේ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා සමහර අයට. අපිටත් එහෙම කියලා තියෙනවා. එහෙම හිතන්න එපා. එහෙම ಗುಣ නැත්තම් අපිට ඒ ಗುಣ අම්මා තාත්තා තුල පිහිටවන්න ගොඩාක් උපක්‍රමශීලීව වෙහෙස වෙලා මහන්සි වෙලා ඒගොල්ලන්ට සලකලා කරන්න පුළුවන්. ඒකට උදාහරණිකුත් ඔන්නම් අවශ්‍යද? උදාහරණයක් කියනවා නම් කවුද? බෞද්ධ ඉතිහාසයේ සරියුත් හාමුදුරුවෝ. ඇයි? සරියුත් හාමුදුරුවන්ගේ අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. සරියුත් හාමුදුරුවන්ගේ අම්මා හරි ද්වේෂ සහගතයි. ආවේගශීලී. කවදාවත් සරියුත් හාමුදුරුවන්ට තියා එක දරුවෙකුටවත් සරියුත් හාමුදුරුවෝ හෝ වෙන දරුවෙකුටවත් අම්මා ළඟට කිට්ටු වෙලා අම්මාව කරුණාව දයාව ඇති සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවීමේ හැකියාව තිබුණේ නැහැ. හැබැයි සරියුත් හාමුදුරුවෝ හැමදාම හිතුවා මං ඒක කරනවා. උන්වහන්සේ එහෙම හිතාගෙන හිටියට දන්නේම නැතුව උන්වහන්සේ පිරිනිවන් පාන දවස ඇවිදින් උන්වහන්සේ අකාලේ පිරිනිවන් පෑවා. හැබැයි පිරිනිවන් පාන්න තව දවස් 2යි තියෙන්නේ කියලා දැනගත්ත ගමන් උන්වහන්සේ මොකද කළේ? බුදුහාමුදුරුවෝ ළඟට වැඩලා බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන ගියේ අම්මා හොයාගෙන. අම්මා වෙනුවෙන් තමන්ගේ කුසේ ඉපදිච්ච පුතා අවසන් හුස්ම හෙලනවා කියලා දැනුණාම අම්මා කෙනෙකුට මොන හේතුවක් නිසාවත් තවදුරටත් දැඩිව ඉන්න බෑ. ඒ අම්මගේ හදවත උණු වුණා. අවධානය යොමු වුණා. සරියුත් හාමුදුරුවන් එතුමියන් වහන්සේගේ ඒ මිත්‍යා දෘෂ්ටිය නැති කළා, ද්වේෂ සහගත ආවේගශීලී බව නැති කළා, කරුණා දයා මෛත්‍රිය ආදී ගුණවල පිහිටලා අන්තිමට මේ අම්මා සෝවාන් ඵලයටපත් වුනහම උන්වහන්සේ මොකද්ද කිව්වේ? මම කිරිබිව් ණයෙන් නිදහස් වුණා කියලා කිව්වා සරියුත් හාමුදුරුවෝ. ඒ නිසා මේ අම්මලා තාත්තලා කියලා කියන්නේ අපි සංසාරයෙන් එකතු කරගෙන ආපු පුණ්‍ය බලයත් එක්ක ඊළඟට අපිට ලැබිච්ච ඊටාම වටිනාම නිමිත්ත බවට පත් වෙනවා හැම කෙනෙකුට. ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔබලා මට සලකන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මට සලකන්න එපා, අම්මා තාත්තට සලකපල්ලා. අම්මා තාත්තට සලකන්න. තමන්ගේ අම්මා තාත්තට නොසලකන අය වෙන කාටවත් සලකලා වැඩක් නැහැ. එතකොට
අපේ දීගල හාමුදුරුව වැනි වාසනාවන්ත බුදු පුතෙක් මේ ලෝකෙට බිහි කරපු අම්මා කොච්චර වාසනාවන්තයිද කියන්නේ. ලෞතුරා බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නත් පෙර මම මේ කියන්නේ සිද්ධාර්ථ හැඩිදැඩි භද්‍ර යෞවන තරුණයා ඉන්න කාලේ. සිද්ධාර්ථ නම් වූ හැඩිදැඩි භද්‍ර යෞවනයා දැකපු ඉතා සුන්දර ලලනාවක් තරුණියක් මොකද්ද කිව්වේ? නිබ්බුතා නූන සාමාතා. මේ තරුණයව දැකලා කිව්වේ මෙයාගේ අම්මා නම් නිවිච්ච කෙනෙක්ම වෙන්න ඕනේ. දැන් එතකොට බලන්න ලෞතුරා බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා නැහැ. හැබැයි කිසා ගෞතමී කිව්වෙත් එහෙම තමයි. ඒක නිසා අම්මා අපේ ජීවිතේට කාටත් හරි ඉතා සුවිශේෂ නිමිත්තක් කාරණාවක්. දැන් මං ආපහු මං කියපු කාරණාවකට යනවා අරිය ධම්මහාමුදුරුවෝ පානදුරේ අරිය ධම්මහාමුදුරුවෝ. උන්වහන්සේ මං ගොඩාක් ළඟින් ඇසුරු කළා. උන්වහන්සේ හරි සමීප වුණා මට ඊට පස්සේ. මොකද අරිය ධම්මහාමුදුරුවෝ ඊට පස්සේ දැන් එදා මං අර කිව්වනේ මට කවි කියන්න බෑ කියලා. එදා උන්වහන්සේ මාගේ හිත සනස්සලා පහුවදා දහවල් වෙනකොට මට කැසට් පීස් අර ඒ කාලේ තිබුණේ කැසට් නේ දැන් නෑ නේද ඒවා කැසට් පීස් ටිකක් ගෙනත් දුන්නා. මෙන්න මේවා තියෙන්නේ මගේ කවි. ඔයා මේවා අහලා හොඳට මේ විදිහට කියන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මං ඊට පස්සේ රෑ දවල් නැතුව මේ කැසට් මගේ කොට්ට ළඟම පුංචි කැසට් යන්ත්‍රයක් තිබුණා. ඒක දාගෙන මේවා අහනවා. ඉතින් ඒ තරම් සමීප වුණා. දැන් අරිය ධම්මහාමුදුරුවොත් එක දැන් පස්සේ වෙනකොට මං ඈත පළාත්වලත් නොඑක් පළාත්වල බෝධි පූජා ධර්මදේශනාවලටත් ඇහුම්කන් දෙන්න යනවා. එහෙම යන හැමදාම උන්වහන්සේ කියනවා අනේ අද මේ පින්කම සාර්ථක වුණා. මේ පින්කම සාර්ථක වුණේ මගේ අම්මාගේ පිනට. එහෙම කියනවා. දැන් උන්වහන්සේ මහා රජෙක් වගේ. ඒ යුගයේදී මුළු රටේ හිටපු සියලු දෙනාම උන්වහන්සේ ළඟ දණින් වැටෙනවා. උන්වහන්සේ බුදුවරයෙක් තරමට සලකනවා ගොඩක් මිනිස්සුયો. ඉතින් උන්වහන්සේ කියනවා මේ මගේ පින නෙවෙයි මේ අම්මගේ පින. අම්මගේ පිනටයි මේ හරියන්නේ. ඉතින් අම්මේ අරිය ධම්මහාමුදුරුවෝ සමහර දවස්වලට පින්කමක් ඉවර වෙච්ච ගමන් තකහණියක් පානදුරේ නල්ලූරුවේ ගෙදරට වඩිනවා. ගිහිල්ලා පින්කම ගැන විස්තර කරලා අම්මා නිසා මෙහෙම පින්කමක් කෙරුණා. මට මතකයි මේ රත්නපුරේ මාසයක් තිබුණා ලක්ෂ ගණනක් ජනකායාව. පොලිසියෙන් පොලිස්පතිතුමා විසින් අන්තිම දවසේ කිව්වා මේ මාසය තුල රටේ රත්නපුර සබරගමුවේ කිසිම අපරාධයක් සිද්ධ වෙලා නැහැ. නීතිය හා සාමය රැකිලා තියෙනවා. කාටවත් කරදරයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට මේවා කියන්න උන්වහන්සේ කියනවා අනේ මගේ අම්මගේ පිනටයි මේවා ඔක්කොම මෙහෙම වෙන්නේ. එහෙම කියනවා. ඉතින් ඒ කාලේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න එක හරි අමාරු වැඩක්. ඒ කාලේ තිබුණ එක්ස්චේන්ජ් තිබුණා. එක්ස්චේන්ජ් එකට කතා කරලා දැන් අපි කොළඹින් පානදුරේට කෝල් එකක් ගන්නවා නම් පානදුරේ එක්ස්චේන්ජ් එකට කතා කරලා කියන්න ඕනේ අහවල් නම්බරයට කෝල් එක අරන් දෙන්න කියලා. ඉතින් දීලා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් හරි අමාරු වැඩක් ඒක. හැබැයි උන්වහන්සේ සමහරවිට එහෙමත් කතා කළා. උන්වහන්සේ ගොඩක් වෙලාවට කවුරු හරි පින්තූරයක් එහෙම ගෙනත් දුන්නොත් මේ පින්කමක අනේ මට මේක දෙන්න අම්මාට යවන්න. අම්මා සතුටු වෙයි. මගේ මෑණියෝ සතුටු වෙයි කියලා තියාගන්නවා. උන්වහන්සේ ගොඩක් වෙලාවට ඈත පළාත්වල මාස ගණන් ඉන්නකොට උන්වහන්සේ අම්මාට ලියුමක් දෙකක් ඉඳලා හිටලා ලියනවා. ලියුමක් ලියන. හැබැයි ලියුමේ මුලින් විස්තර ටික ලියලා ඊට පස්සේ අන්තිමට අනිවාර්යෙන් කවියක් හෝ දෙකක් ලියනවාමයි. කවියක් දෙකක් ලියනවාමයි.
උන්වහන්සේ ලියපු කවියක් දෙකක් මම කියන්නම්. දීගල හාමුදුරුවන්ට වගේ කියන්න බැරි වුණත් හරිය ධම්ම හාමුදුරුවෝ කියවනේ උවමනාව තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ පදනම මත මම මේ කවිය දෙක කියනවා. උන්වහන්සේ තමන්ගේ අම්මා ගැන හිතපු විදිහම තමයි දීගල හාමුදුරුවෝ හිතන්නේ කියලා මම දන්නවා. හැබැයි උන්වහන්සේගේ අම්මා ගෙදර හිටියේ මේ අම්මා ඔක්කොම අතෑරලා දාලා සියල්ල දාලා ඇවිල්ලා මේ බුදු පුතා වෙනුවෙන් බුදුහාමුදුරුවන්ට පූජා කරපු මල රකින්නවා. ආරක්ෂා කරනවා. ඒ නිසා අපි මේ අම්මාටත් උපහාරයක් පිණිස අරිය ධම්ම හාමුදුරුවෝ අම්මා ගැන කියපු හැටි අපි කියනවා. දස දුක් විඳ රස කිරිදී මා ඇති කල අම්මේ වෙහෙස වෙලා මාරකගත් සෙනෙහස ඇති අම්මේ මහන වෙලා බන කියන්න කටහුරු කළ අම්මේ නිදුක් නිරෝගීව ජීවත් වෙනු මැන මගේ අම්මේ දෙයතේ රැඳි වලලු හතරේ හඬ මතකයි අම්මේ මානල ඔබේ දෙයත තොටිල්ලක්ය අම්මේ ඉගෙනීමක් නොලැබ නමුදු ඔබේ නුවණ අම්මේ මට මහා බණ පොතක් එය ජීවිතයට අම්මේ මේ අරමේ බණ අහනා බොහොම දෙනා අම්මේ මව්හට සෙත් පතමින් යනු මට ඇහුණා අම්මේ බුදු සසුනේ හිමිකම් ලැබ සැනසිලි දුන් අම්මේ නිවන් දකින තුරු මම වෙමි ඔබට පිහිට අම්මේ සසරෙහි ඇති බිය කරු බව සත්තයි මගේ අම්මේ කලපින් යලි සිහි කරමින් පින් පුරන්න අම්මේ සදහැ සිතයි සීල ගුණෙයි දියුණු වෙලා අම්මේ අම්මයි බුදු පුතයි සසරේ නිවන් දකිමු අම්මේ
මේ කවි කියනකොට මට මගේ මව්තුමියත් සිහිපත් වුණා. ඒකට හේතුව මගේ මෑණියන්ගෙන් ඇහුවොත් එහෙම මේ ශාසනයේ ඉන්න හාමුදුරුවෝ අතර කැමැතිම හාමුදුරුවරු මේ අතේ ඇඟිලි ප්‍රමාණයට නම් කරන්න කිව්වොත් මන් දන්නවා පළවෙනි අතේ ඇඟිලි ප්‍රමාණයෙන් එකකට අපේ දීගල හාමුදුරුවෝ අයිති. අපේ අම්මට. කොහේ හරි දීගල හාමුදුරුවෝ පූජාවක් පවත්වනවා කියලා කිව්වොත් එහෙම අම්මා කොහොම හරි යන්න තමයි උත්සාහ දරන්නේ. දැන් අද මම මේ පින්කම මොන විදිහටවත් ඇඟෙව්වේ නැහැ. මොකද හේතුව දැන් මට උවමනා තිබුණා මුන්වහන්සේ අර මේ එව්වා පෝස්ටර් එකක් ඒක මගේ Facebook එකට දාන්න. නමුත් මම දැම්මේ නැහැ අපේ අම්මාට ආරංචි වෙයි කියලා. කවුරු හරි බලලා ඔක කීවොත්. ඇයි ඒ අම්මා සනීප නැහැ. අවුරුදු 80 ගණනක් වෙනවා. එතුමියට ඇවිදින්න අමාරුයි. එතුමිය ටිකක් රෝගාතුර වෙලා පහුගිය දවස්වල දවස් 5ක් 6ක් ප්‍රතිකාර ලැබුවා. ඉතින් බයයි තැනකට එක් කරගෙන යන්න මේ දවස්වල. ඉතින් ඒ නිසා තමයි අම්මා වෙක්කන් ආවේ නැත්තේ. නැත්තම් අම්මා මේ අම්මා වගේම මගේ අම්මත් නිවන් දැක්ක තරම් සතුටු වෙයි. දීගල හාමුදුරුවන්ගේ උපන්දිනයේ දවසේ මට පන්සලට එන්න ලැබුණා කියලා දැනගත්තොත්. මන් දන්නේ අපේ අම්මා ඇයි දීගල හාමුදුරුවන්ට මෙච්චර කැමති කියලා. හැබැයි හැමදාම උන්වහන්සේගේ මොකක් හරි දෙයක් ආරංචියක් ආවොත් දැක්කොත් දැනගත්තොත් ඉතින් හැමතිස්සෙම මට කියනවා. ඔක කියනකම් ඉවසිල්ලකුත් නැහැ අපේ අම්මාට. ඉතින් කොහොම වුණත් මට හිතෙනවා මට පොඩි හදවතට සතුටක් ආවා. අපේ දීගල හාමුදුරුවෝ මගේ අම්මාව සනසනවා හැම තැනකදීම හම්බුනහම අද මට දීගල හාමුදුරුවන්ගේ අම්මාට ආශිර්වාද කරන්න ලැබිච්ච එක මම හිතන්නේ මට ලොකු සතුටක්. එක පැත්තකින් මං යුතුයකමක් ඉෂ්ට කළාද කියලා හිත තරමට ලොකු සතුටක් මට ඇති වුණා. හැබැයි ඒක මතක් වුණේ මට මේ අම්මාට සෙත්පතන මේ කවි කියන වෙලාවේ ඇත්තටම ඒ ගැනත් මම බොහොම කෘතඥතාවයෙන් දීගල හාමුදුරන්ට පින් දෙනවා. අපේ හාමුදුරුවෝ මගේ අම්මාව සනසන හින්දා. කොහොම වුණත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපේ ජීවිතේට වටිනවා කියන එක අපි කවුරුත් දන්නවනේ. ඒ නිසා ඇයි අපි මෙච්චර අම්මලා තාත්තලා ගැන කතා කරන්නේ? අම්මලා තාත්තලා ගැන කතා කරන්නේ ඔය ඇත්තෝ කවුරුත් හරි අවිවේකයි. ඔය ඇත්තොන්ට හරියට වැඩ. ඔය ඇත්තොන තියෙන වැඩ රාජකාරීත් එක්ක සමහර වෙලාවට අම්මා තාත්තා ගැන බලන්න මග හැරෙනවා. අනාදරයක් නෙවෙයි මග හැරෙනවා. අවිවේකතාවයත් එක්ක තියෙන වැඩ රාජකාරීත් එක්ක මග හැරෙනවා. ඉතින් ඒ නිසා මේ කවුරුත් තම තමන්ගේ අම්මා තාත්තා ගැන හිතන එක හොඳයි. මම කියන්නේ අපි කියන්නේ අපේ දීගල හාමුදුරුවෝ වගේ හාමුදුරු නමක් මේ ශාසනයට ලැබුණා නම් ඒ ලැබීමේ ගෞරවය ලබනවා නම් ඒ ගෞරවය ලබන පළවෙනිම යුවල බවට පත් වෙන්නේ අම්මා තාත්තා. ඒිනුත් දශම ගණනක් හරි අම්මා ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා අපේ අම්මා අපිට වටිනවා කියන එක දැන් බලන්න මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ. මහා ප්‍රජාපති ගෞතමිය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දෙවෙනි අම්මා. මහාමායා දේවියගේ නැගණිය. දැන් එතුමියන් වහන්සේත් පිරිනිවන් පානවා කියලා දැනගත්ත ගමන් ඉස්සෙල්ලම හොයාගෙන ආවේ කාවද? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ව හොයාගෙන ඇවිදිලා එතුමිය ඉස්සෙල්ලම වරක් වැන්දා බුදුහාමුදුරුවන්ට. ප්‍රදක්ෂිනා කළා, වටයක් ගියා. ආයෙත් වැන්දා. ආයෙත් වටයක් ගියා. ආයෙත් වැන්දා. වැන්දලා මොකද්ද කිව්වේ? ස්වාමීනි මම මගේ ලේ කිරි කරලා ඔබ වහන්සේට පෙව්වා. මං ඔබ වහන්සේගේ අතපය සකස් කළා. ඔබ වහන්සේව පෝෂණය කළා.
ඒ කාලේ මගෙන් නොදැනුවත්ව හරි වරදක් සිදු වුණා නම් අඩුපාඩුවක් වුණා නම් මට සමා වෙන්න. එහෙම කියලා ඊළඟට ආයෙත් පාරක් එතුමියන් වහන්සේ තවත් 3 වරක් ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මම පෙව්වේ මගේ ලේ කිරි කරලා සුවපත් කළා. අන්තිමට ඔබ වහන්සේ මාව සුවපත් කළා සදහම් නැමැති කිරි පොවලා. මං සංසාරික වශයෙන්ම සුවපත් වුණා. මං කවදාවත් ආපහු නැවත මේ සසරේ දුකටපත් නොවන ලෙස සුවපත් වුණා. මං ඔබ වහන්සේට කිරිපොවල අම්මා වුණා. ඔබ වහන්සේ සදහම් නැමැති කිරිපොවා මට අම්මා වුණා. ඔබ වහන්සේ මගේ බුදු අමා මෑණියෝ. නැවතත් 3 වරක් ප්‍රදක්ෂිනා කරලා ස්වාමීනි මේ අවසාන දැක්මයි මට අවසර දෙන්න කියලා එතුමියන් වහන්සේ වඩිනකොට සැබෑ ලෙසම අම්මා පසුපස යන දරුවෙක් ලෙස බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති මහරහත් මෙහෙණින් වහන්සේ පසුපස වඩින්න පටන් ගත්තා. එහෙම උන්වහන්සේ වඩිනකොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් වඩින්න පටන් ගත්තා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා රහතුන් වහන්සේලා ඔක්කොම බුදුහාමුදුරුව පිටිපස්සෙන් ඉස්සෙල්ලම මහා ප්‍රජාපති මහරහත් මෙහෙණින් වහන්සේ ඊළඟට බුදුහාමුදුරුව ඊළඟට ශ්‍රාවකයොත් වඩිනවා. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් කිසිම කෙනෙක් පසුපසින් වඩින්නේ නැහැ. අම්මා තාත්තාගේ හැර. ඒ තරම් සමීපතාවයක් මේ ශාසනය තුල පවා අම්මා තුලත් තාත්තා තුලත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ අවවාද කළා භික්ෂුන් වහන්සේලාට අම්මා තාත්තට සලකන්න කෙනෙක් නැත්නම් අම්මා තාත්තව බලා ගන්න පාත්‍රයේ තියෙන දාණය දීලා සුරකින්න ඇඳුම් පැළඳුම් සෝදන්න මේ හැම දෙයකටම බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේට අවසර දුන්නා. ඒ තරමට අම්මා තාත්තා වටිනවා. ඒ නිසා එතකොට දීගල හාමුදුරුවන්ගේ සංසාරගත පුණ්‍ය බලය හොඳයි. ඒ නිසා අද වගේ දවසකදී උන්වහන්සේ මහ පුණ්‍ය බලයක් අරගෙන මේ මනුෂ්‍ය ලෝකෙට ආවා. උන්වහන්සේට ඒ මනුෂ්‍ය ලෝකෙට උපකාර කරපු අම්මා තාත්තා මහා ගුණවන්ත ආදරය කරුණාව ඇති අම්මා තාත්තා කෙනෙක් වුණා. ඒක මහත් වාසනාවක්. ඒ අම්මා තමන්ගේ බුදුප්තාව ආරක්ෂා කරන එක ගුණයක්සේ සලකාගෙන මේ අම්මා සිද්ධ කරනවා. ඒක එක පැත්තකින් දීගල හාමුදුරුවන්ගේ මහ පුණ්‍ය බලයක් වාසනාවක්. ඒ නිසා මේ අපේ දීගල හාමුදුරුවෝ කියලා කියන්නේ මේ ශාසනයට මහත් වාසනාවක්. මේ ඔය ඇත්තෝ දන්නවා ගොඩක් අය හාමුදුරුවන් වහන්සේලා ළඟින් ඇසුරු කරන හින්දා මේ මහානකම කියන එක එදාටත් වඩා අද හරි අමාරු වැඩක්. අනිත් එක මේ මිහිඳු හාමුදුරුවෝනේ අපිට ලංකාවට බුද්ධ ධර්ම අරන් ආවේ. එතකොට මිහිඳු හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරුවන්ගේ සිවුරු පරම්පරාව වුණාට ඒ ධර්මයේ වුණාට හාමුදුරුවරුන්ට බුදුහාමුදුරුවන්ට අමතරව සෑහෙන වගකීම් ප්‍රමාණයක් දැම්මා මිහිඳු හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ හදපු හාමුදුරුවම නෙවෙයි මිහිඳු හාමුදුරුවෝ හැදුවේ. වෙනස්. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ හදපු හාමුදුරුවෝ වෙනස්. මිහිඳු හාමුදුරුවෝ හදපු හාමුදුරුවෝ වෙනස්. මිහිඳු හාමුදුරුවෝ හදපු හාමුදුරුවන්ගේ පරම්පරාවේ තමයි දීගල හාමුදුරුවෝ. එතකොට
මේ මිහිඳු හාමුදුරුව හදපු પરම්පරාව ටිකක් ඒ මහානකම ටිකක් අමාරුයි. ඇයි? රකින්න දේවල් වැඩි. රකින්න දේවල් වැඩි. දැන් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මොනවද ඔච්චර රකින්න දේවල්? මං රැකපු දෙයක් එකක් දෙයක් කියන්න. බින්දුතුනි වලගම්බා රජුරුව රට පාලනය කරන කාලේ වලගම්බා රජුරුව අපේ රටට ආවා අවුරුදු 13ක් වැස්සේ නැහැ. අවුරුදු 13ක් වැස්සේ නැහැ. නියගයක්. ඒකට කියන්නේ මොකද්ද? බැමිණිතියා සාගතය කියලා. මේ සාගතය ඇවිදිලා රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භික්ෂ බය ඇති වෙලා සමාජයේම ලෝකයේම විනාශ වෙන්න පටන් ගත්තා. ලෝකෙම කියන්නේ මේ රට. මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. සත්තු සිව්පාව මැරෙන්න පටන් ගත්තා. ඒ අතරේ හාමුදුරුවරුත් අපවත් වෙන්න පටන් ගත්තා. දැන් හාමුදුරුවරු අපවත් වෙන්න පටන් ගත්ත ගමන් හාමුදුරුවරු මොකද කළේ? බැලුවා බුද්ධ ධර්මය, බුදුදහම කටපාඩමින් අරන් එන්නේ. ලියවිලා නැහැ කොහෙවත්. දැන් කටපාඩම් තියෙන හාමුදුරුවෝ ටික කවුද කියලා ලංකාවේ හැම පළාතකම හාමුදුරුවෝ ප්‍රදේශ වශයෙන් හඳුනාගත්තා. හඳුනගෙන උන්වහන්සේලාව රකින්නේ කියන්නේ ත්‍රිපිටකයේ කටපාඩම් තියෙන හාමුදුරුවෝ ආරක්ෂා කරන්න සම්පූර්ණයෙන්ම අනිත් හාමුදුරුවෝ ටික එකතු වුණා. ඒකේ මම එකක් කියන්නම්. එක කතාවක් කියන්නම්. පොළොන්නරුවේ හිටියා ත්‍රිපිටකයේ කටපාඩම් තියෙන හාමුදුරු නම. ඒ ත්‍රිපිටකයේ කටපාඩම් තිවිච්ච පොළොන්නරුවේ හිටපු හාමුදුරුවන්ට වළඳන්න දෙයක් දෙන්න දෙයක් පොළොන්නරු පැත්තේ නෑ. ඔක්කොම වේලිලා ඉතිහාසයේ සඳහන් වෙනවා ඒ පොළොන්නරුවේ හාමුදුරුවන්ව තවත් හාමුදුරුවරු 19ක් එකතු වෙලා පොළොන්නරුවේ ඉඳලා මාතලේට උස්සගෙන ආවා. මාතලේ කොළ තියෙන ගහක් තියෙනවා කියලා දැනගත්තා. ආරංචි ආවා. ඒ ගහෙන් කොළ කඩලා දෙන්න හාමුදුරුවන්ව පොළොන්නරුවේ ඉඳලා මාතලේට උස්සගෙන ආවා. දැන් ඔන්නෝම තමයි මේ ත්‍රිපිටකයේ මේ ධර්මයේ ආරක්ෂා කළේ. සමහර හාමුදුරුවරු මහවැලි ගඟේ වැලි මත දිගා වෙලා කෑග ගහ මේ ත්‍රිපිටකයේ අනිත් හාමුදුරුවන්ට කටපාඩම් කෙරෙව්වලු මේ අපවත් වෙන්න ඉස්සෙල්ලා. ඒ තරමට අමාරුවෙන් තමයි එක යුගයක එක කාලයක මේ ධර්මය ආරක්ෂා කළේ. ඉතින් ධර්මය ආරක්ෂා වෙන්න නම් රටත් ආරක්ෂා වෙන්න ඕනේ. රට ආරක්ෂා කරන්නත් එහෙම තමයි. අපි දන්නවා වාරියපොළ සුමංගල හාමුදුරුවෝ මොන කැපකිරීමක් කළාද? මේ වගේ කුඩාපොළ හාමුදුරුවෝ කොච්චර කැපකිරීමක් කළාද? ඒ නිසා ධර්මයත් ආරක්ෂා කරන්න ඕන, රටත් ආරක්ෂා කරන්න ඕන. රට ආරක්ෂා වෙන්න නම් මිනිස්සුන්ව රකින්නත් ඕන. මේ ලෝකේ හාමුදුරුවරු තරම් මේ මිනිස්සු රකින්න වෙහෙසිච්ච පිරිසක් සමූහයක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. පින්වතුනි, ඔය සුනාමිය ආවනේ. සුනාමිය ආවම මං හැමදාම මං එතකොට වැඩ හිටියේ ජාවත්තේ අසපුවේ. හැමදාම දවල් 12ට විතර බඩු ලොරි පටවගෙන යනවා දකුණු පළාතට. රෑ 12ට එකට දෙකට එනවා ආපහු. ආයිත් නිදාගෙන උදේ නැගිටලා එකතු කරලා තියෙන බඩු ටික එකතු කරගෙන ආයි යනවා. ඉතින් මම ගියා පැරෑලියේ පන්සලේ තිබුණ ලොකු කඳවුරක්. ඒ කඳවුරට ගියහම අවුරුදු 40 ගණනක 50ක විතර අම්මා කෙනෙක් මට කොහොම වටපිට බලලා අනිත් අයට අයින් කරලා මට කියනවා මේ මට දරා ගන්න බැරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට දරා ගන්න බැරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද?
හාමුදුරුවනේ මාව වතුරට අහු වුණා. ගහගෙන යනකොට මං එල්ලුණා අර පඳුරක. හැබැයි මං පඳුර එල්ලුණාට වේගෙන් මේ වතුර පාර හරි සැරයි මගේ ඇඳුම් සියල්ලම ගැලවිලා ගියා. සියල්ලම ගැලවිලා ගියා. වතුර බහිනකොට මට වස්ත්‍රයක් නැහැ. මට පේන මානකවත් වස්ත්‍රයක් නැහැ. හැබැයි ඈතින් හාමුදුරුවෝ දැක්කා. හාමුදුරුවෝ දුවගෙන ඇවිදින්න සිවුර ගලවලා මාව එතුවා. හාමුදුරුවනේ මට බයයි දැන් පව් සිද්ධ වුණාද කියලා. මට කියන්න. ඒ අම්මා මහා ලොකු ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කළේ. පින්වතුනි අපේ රටේ හාමුදුරුවරු මේ මිනිස්සුන්ව රකින්න කරන කැපකිරීම අප්‍රමාණයි. හැබැයි ඒ කැපකිරීම ඔක්කොමත් කරමින් දැන් සාමාන්‍යයෙන් කැපකිරීම කරනකොට ගොඩක් වෙලාවට ඇගීම්මනේ ඇති වෙන්නේ. නමුත් මේ රටේ හාමුදුරුවෝ අහන බැනුම් ලක් වෙන කතන්දර පින්වතුනි ඔය ඇත්තු නිකන් හිතන්නකෝ මේ උඩුගම් බලා යන ගමනක්නේ. ඒක නිසා ඒ ගැන මම දිගට කියන්නේ කොහොම වුණත් මේ මහානකම කියන එක හරි අමාරු වැඩක්. ඇයි මහානකම අමාරු අපිටත් ඇස් තියෙනවා, කන් තියෙනවා, නහය තියෙනවා, දිව තියෙනවා, කට තියෙනවා, ශරීරය තියෙනවා, ශක්තිය තියෙනවා. නමුත් ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකුමෙන් ඉන්න ඕනේ. කන් ඇත්තේ නමුත් බිහිරකුමෙන් ඉන්න ඕනේ. බල ඇත්තේ නමුත් දුබලයෙකුමෙන් ඉන්න වෙනවා. ඒක නිසා පින්වතුනි අපේ දීගල හාමුදුරුවෝ කරන්නේ විශාල කැපකිරීමක්. මොකද මේ තරුණයෙකුට මේ හැඩිදැඩි භද්‍ර යෞවනයෙකුට තියෙන සියලු ශක්තිය උන්වහන්සේට තියෙනවා. මේ හාමුදුරුවෝ කියන්නේ නොහැකියාවෙන් ඉන්න පිරිසක් නෙවෙයිනේ. හැබැයි නමුත් උන්වහන්සේලා මේ හැම දෙයක්ම දරාගෙන මං හිතනවා දීගල හාමුදුරුවෝගේ පුණ්‍ය බලයයි ඒ හැම දෙයක්ම හිතනකොට උන්වහන්සේ විශාල කැපකිරීමක් කරනවා. වටිනවා. උන්වහන්සේ වටින්නේ අදට වඩා. මේ ශාසනය තුල ඔයත් දන්නවනේ තරුණ හාමුදුරුවන්ට වඩා වටින්නේ වයසක හාමුදුරුවනේ. වයසට යන්න යන්න තමයි හාමුදුරුවන්ගේ වටිනාකම වැඩි. ඒ නිසා දීගල හාමුදුරුවෝ තව වයෝවෘද්ධ වෙනකොට තලතුණා වෙනකොට ගොඩාක් මේ ශාසනයට මහා කල්ප වෘක්ෂයක් වගේ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මං බොහොම අගය කරනවා දීගල හාමුදුරුවෝ ආරක්ෂා කරන උන්වහන්සේට දම් පහන් දෙන උන්වහන්සේගේ දුක සැප බලාගෙන රකින්න මේ කල්යාණ මිත්‍ර දායකකාරකාදී හැම දිනාටමත් ආශිර්වාද කරමින් අපේ අනුශාසනාව නිමා කරනවා. උන්වහන්සේට සුභ වාසනාවන්ත නිරෝගී සම්පන්න ආරක්ෂාකාරී ධර්මාවබෝධය ලැබෙන වාසනාවන්ත උපන් අවුරුද්දක් වේවා කියලා සාදු කියනවා. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. මේ ලබාගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අපේ රටත් සම්බුද්ධ ශාසනයත් අපි හැමදෙනාවමත් අපේ දීගල හාමුදුරුවන් ආදී සියලු මහ සංඝයා වහන්සේත් ධර්මයත් ශාසනයත් ඔය ඇත්තොත් ආරක්ෂා කරත්වා දෙවියෝ නිවන් දකිත්වායි සාදු කියන්න. මේ ලබාගත් උදාර පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය බලය හේතු කොටගෙන මේ දායකකාරකාදී පින්වත් සෑම දෙනාම අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කළ
අද පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරූ තරුණ දායක මහත්මයා ඇතුළු සෑම දිනාටම ඔබ හැම දිනාගේම ජීවිතවල සියලු දුක් කරදර බාධක අනතුරු විපත්ති දුරු වේවා. සියලු දුකින් නිදහස් ලබන උතුම් නිර්වාණ අවබෝධයම සැලසේවා කියලා සාදු කියන්න. මේ ලබාගත් සියලු පින් බලයෙන් මුළු මහත් ලෝකයම සුවපත් වේවා. විශේෂයෙන්ම අපේ දීගල හාමුදුරුව ලෝකෙට බිහි කරපු ආදරබර බුදු අම්මා බුදු පියතුමන් වහන්සේ ප්‍රධාන උන්වහන්සේට දාන නොයෙක් ජීවිත පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පස්යෙන් උපස්ථාන කරන කල්යාණ මිත්‍ර දායකකාරකාදීන්ටද සෑම දිනාටම මේ උතුම් පින්කමේ අනුහසින් සියලු සැනසෙල්ල වේවා කියලා සාදු කියන්න. දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිබ්භයා සෝකපත්තාච නිස්සෝඛා වන්තු සබ්බේපි පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය දුරු වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. අපේ හැඳල හාමුදුරුවෝ ඇතුළු සිළු මහ සංඝයා වහන්සේටත් පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාම උදව් කළ හැම දෙනාම අපේ රටේ 30 වසරක් තිස්සේ පැවති යුද්ධයේ නිමා කළ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ආරක්ෂක අංශවල ඇත්තන්ටත් සියලු උපකාර කරපු හැම දෙනාටම මේ පින් බලයෙන් සියලු සැනසෙල්ල උදා වේවා. දැන් කවුරුත් තමන්ගේ මුඛාවරණ පළඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදුකාරයක් දෙන කවුරුත් එක්ක අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෙතුවක් වෙලා ධර්මානුශාසනාව සිදු කළ අතිපූජනීය උඩුවේ ධම්මාලෝක හාමුදුරන් වහන්සේටත් අද දවස පුරා අප සිදු කරගත් මේ උතුම් පින්කම්වල බලමහිමේ හේතු කොටගෙන උන්වහන්සේ කරන කියන ජාතික ආගමික සමාජීය මෙහෙවර සසුන් වැඩ වඩන්නට අවශ්‍ය ශක්තිය බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සැලසෙත්වා කියලා පළමුව සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් සෑම දිනකම අප මෙවැනි උදාර පින්කමක් සිදුකොට නිමාව දකින මොහොතේ උතුම් මෞපිය ගුණ සිහිපත් කරලයි පින්කම නිමාවටපත් කරන්නේ. අපේ ධම්මාලෝක හාමුදුරන් වහන්සේ බුදු සසුනට දායාද කළ රත්තරන් මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ සිහිපත් කරමින් අපෙත් ආදරණීය අම්මා තාත්තා ඔබෙත් ආදරණීය දෙමව්පියන් සිහිපත් කරමින් පිරිකර අතගස්සන අතරේ අපි උතුම් මෞපිය ගුණ සිහිපත් කර මෙසේ පින්කම නිමාවටපත් කරමු. සාදු කියලා හැමෝම. හිතේ දුකට හඬන කලට මානල වූ අම්මා වතේ කඳුළු කැස පිසදා උණුසුම දුන්නම්මා ගතේ රුහිරු ලේ බිඳුරන් කිරට පෙරු අම්මා හිතේ වෙනත් දෙවියෙකු නෑ මගේ දෙවියන් අම්මා ඉරට කාලින් මුළු
රසට පිසු ආහාර ගෙනත් අපට කවන අම්මා කරට අරන් නැලවූ ගැටි සිගි වෙනවා අම්මා පෙරට වඩා අගයතනේ මගේ ආදර අම්මා දවසක් තරු පායන මානලවූ අම්මා නැලවිලි ගියෙන් බුදු බණ කියයි මගේ අම්මා නිදියාගන්නට දෙව් විමනක් ගෙනවිත් දෙන අම්මා නිවන් දකින තුරුම ලොවේ සැනසුම මට අම්මා නුගසෙවනකින් උණුසුම දුරු කර දෙන්නේ ගලකින් උපන් මැණිකට ඔප ලැබ දෙන්නේ ගුණ නුවණින්ද මා ඇති දැඩි කරගන්නේ තාත්තේ මේ ඔබේ ගුණ පිදුම කීවන්නේ ඔබේ ගුණ වනින්නට ගංගා ජලය මදී ඔබේ ගුණ මනින්නට සයුරේ ජලය මදී ඔබ කළ මෙහෙවරට ලොව සැලකීම මදී අම්මේ ඔබේ ගුණ කීමට වචන මදී දරුවනි මොකද පියවරු අපේ මග ගැරුණේ දරු සෙනෙහස සැබෑ පිය කෙනෙකුට දැනුනේ මව්වරුන්ට පමණද ලොව කිරි එරුනේ නැහැ පියවරුන්ටත් දරුවනි කිරි එරුනේ එසේ උතුම් මෞපිය ගුණ සිහිපත් කරමින් පින්කම මෙසේ නිමාවට පත් කරමු අද මේ පින්කමට බැතිබර දායකත්වය අප වෙත ලබා දුන් සුරංගාකාශ මහත්මයා අපි ඔබට ඇතුළු කොට ඇති විශේෂයෙන්ම රෝගාතුර වෙන ඔබේ ආදරණීය තාත්තට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න ඔබේ ආදරණීය අම්මට ආශිර්වාද කරන්න ඔබත් සමග පැමිණි ඔබේ ඥාතීන් ඒ වගේම සහෝදර සහෝදරියන් හිතවතුන් ප්‍රමුඛ ඔබ පවුලේ හැම දෙනාටමත් අපි මේ වෙලාවේදී ආශිර්වාද කරන මේ සියලු වේදම් මම නෙමේ කිසිම දෙයක් දරුවේ ඒ පින්වතුන් තමයි අද මේ සන්ධ්‍යා භාගයේ විශාල මුදලක් වේදන් කරලා මේ පින්කම් අද දහවල සංඝසතු දානයත් මේ පින්කමත් මා වෙනුවෙන් සිදු කළේ මේ වාට විය පැහැදම් දරලා මා වෙනුවෙන් කැපකිරීම සිදු කළ හැම දිනාටමත් අපි බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයේ යලිත් ප්‍රාර්ථනා සිදු කරමින්
පින්කමට සම්බන්ධ වුණ අපේ කුරුණෑගල කවදත් මේ පින්කම් වලට අපට සහෝදරයෙක් වගේ දා සිට මෙදා දක්වාම කටයුතු කරන අපේ සුපුන් බණ්ඩාර මහත්මයා කොහේ හිටියත් උපන්දිනේ දවසට ලංකාවේ කොතනක පින්කම සිදු කරත් ආදරණීය අම්මා ඒ වගේම සහෝදරිය ඇතුළු පිරිස එක්ක ඔවුන් පැමිණෙනවා. ඒ නිසා එතුමන් ඇතුළු කොට ඇති හැම දිනාටමත් ඒ වගේම අපේ බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී තිමල්කා පොත්තේවල මහත්මිය ඇතුළු කොට ඇති සියලු පිරිසත් කවදත් මෙවැනි කටයුතු වලදී සෑම වසරකම ජන්මදිනයට සහ සම්බන්ධ වෙමින් අපට උදව් උපකාර කරන ASB සමූහ ව්‍යාපාරයේ අධිපතිනි අපේ මේ කටයුතු වලට කවදත් සහෝදරත්වයෙන් වැඩ කටයුතු සිදු කරන ක්‍රිෂානි ජීවන්තේ මහත්මිය වගේම මහරගම මාතර ප්‍රදේශයේ ඉඳලා මේ පින්කම වෙනුවෙන් සම්බන්ධ වෙන ASB සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක අසංක ප්‍රසාද් මහත්මයා ඇතුළු සියලු පින්වතුන් කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමින් ගාල්ල මාතර ඒ වගේම කුරුණෑගල අනුරාධපුරය ගිරිඋල්ල ආදී නොඑක් ප්‍රදේශවලින් ඈත දුර කතර ගෙවාගෙන අද උපන් දිනයේ වෙනුවෙන් රටේ පවතින තත්ත්වය ගැනද නොසිතා මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටම මම මේ වෙලාවේ ආශිර්වාද කරමින් ගොඩාක් රැ බෝ වෙච්ච වෙලාව ඔබ වෙනුවෙන් අද රාත්‍රියේ පරිණිත ආහාරය සූදානම් කරලා තියෙන්නේ. ඒක භුක්ති විඳලා යන්න කාරුණිකව මතක් කරමින් අපේ හාමුදුරන් වහන්සේට යලිත් ආශිර්වාදය සිදු කරමින් දැන් පිරිකර පූජා කරන අවස්ථාව පළමුවෙන් සුරංග ආකාශ මහත්මයා මේ ස්ථානයට පිරිකර රැගෙන එන්න. සිතේ ඇති සෑම දුක් නිවන්නට මිහිරි දම් දෙසු බුදු පියාණෙනි බිම්බරක් දස මාරසේනා පරදවාලු වීරයාණෙනි දෙව් මිනිස් සැම සියලු දෙනාට සැපත සැලසූ පින්වතාණෙනි දෑත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත මැන ස්වාමිනී වාඩි වී වජිරාසනේ මත වීරියෙන් දිනු බුදු පියාණෙනි සීල සංවර සිත් සමාහිත නුවණ ලැබගත් පින්වතානේ